මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මිනුවන්ගොඩ ගම්පහපාරේ අංක 138න් 4 දරණ නිවසේ පදිංචි ඩිංගිරි බණ්ඩා ජයසූරිය මහතා, නන්දසීලි ජයසූරිය මහත්මිය සහ දූ දරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාස 3 වන දින එනම් අද දිනට තම 71 වන උපන්දිනය සමරන නන්දසීලි ජයසූරිය මහත්මියටද 2022 වර්ෂයේ අප්‍රේල් මාස 6 වන දිනට තම 78 වන උපන්දිනය සමරන පන්නල කුරුණෑගල පාරේ අංක 43 දරණ ස්ථානයේ පදිංචි නන්දසීලි ගුණරත්න මහත්මියටද 2022 වර්ෂයේ මාර්තු මාස 22 වන දිනට තම 5 වන උපන්දිනය සමරන ලද බුත්සර දහම්මෙත් වික්‍රමසිංහ මුණුබුරාටද 2022 වර්ෂයේ මැයි මාස 5 වෙනි දින තම 11 වැනි උපන්දිනය සමරන විදාරා තේනුකී වික්‍රමසිංහ මිනිබිරියටද 2022 වර්ෂයේ මැයි මාස 31 වෙනි දින තම 42 වැනි උපන්දිනය සමරන බානුකී නිරෝෂා ජයසූරිය දියණියටද සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර මිහිරි සම්පත් වික්‍රමසිංහ හා සුනෙත් ඉන්දික ජයසූරිය යන පුතණුවන්ටද ශාලිකා ගයාත්‍රී අබේවංශ දියණියටද විහංගි යහර්තා ජයසූරිය මිනිබිරියටද ගවිඳු යහර්ත ජයසූරිය මුණුබුරාටද නිදුක් නිරෝගී සුවපත් භාවය හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. හෙට්ටිපොළ ගිරාතලානේ පදිංචි රුචිර බණ්ඩාර ජයසූරිය පුතණුවන් හා මදුෂා දිල්හානි රත්නායක දියණිය විසින් 2022 වර්ෂයේ මැයි මාසයේදී බලාපොරොත්තු වන කුළුඳුල් දරු උපත කිසිදු කරදරයකින් තොරව වාසනාවන්ත නිදුක් නිරෝගී දරු උපතක් බවට පත්වේවා. ඔවුන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. පරලෝ සැපත් දෙමාපියන් වන අලව්ව කැප්පිටි වලානේ පදිංචිව සිටි සයිමන් අප්පුහාමි සේනාදිරි පියාණන් හා මෙරායා පණ්ඩිතරත්න මෑණියන්ටත් හෙට්ටිපොළ ගිරාතලානේ පදිංචිව සිටි WJA කපුරුහාමි පියාණන් හා RM කිරිමැණිකා මෑණියන්ටත් පන්නල කුරුණෑගල පාරෙහි අංක 43 දරණ ස්ථානයේ පදිංචිව සිටි WA ලක්දාසේන වික්‍රමසිංහ පියාණන් හබරකඩ මලවියා කන්ද පටුමග අංක 54 4න් 1 දරණ ස්ථානයේ පදිංචිව සිටි BA සීලවන්ත අබේවංශ පියාණන් පඬුවස් නුවර බැද්දේගම පදිංචිව සිටි AM ටිකිරි බණ්ඩා පියාණන් හා DM පුංචි මැණිකා මෑණියන්ට මියගිය සහෝදර සහෝදරියන් වන අලව්ව කැප්පිටි වලානේ පදිංචිව සිටි සිරිසේන සේනාදිරි, චන්ද්‍රසේකර සේනාදිරි, කල්යාණි සේනාදිරි, ජගත් සේනාදිරි හා යසෝදරා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ටත් කොබෙයිගනේ අලහේනේගම පදිංචිව සිටි WJA රන්මැණිකා මහත්මිය, බටුවන කරලියද්දේ පදිංචිව සිටි WJA ඩිංගිරි මැණිකා ජයසූරිය මහත්මියටත් කුලියාපිටිය දීගල්ලේ පදිංචිව සිටි HM පොඩිමැණිකා හේරත් මහත්මිය ඇතුළු දායකත්වයේ දරූ සියලුම දෙනාගේ පවුල්වල සිට මීට පෙර මියගිය පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන්ව භව ගමන කෙටි වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ලෝකවාසී රටවාසී සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මෙන්ම ගෞරවනීය දේශකයාණන් වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත්තියත් ලැබේවා. දායකත්වයේ දරූ සියලු දෙනා විසින් මේ කරගන්නා ලද කුසල කර්මය හුදෙක් ඔවුන්ගේ නිවන උදෙසාම උපනිශ්‍රය වේවා කියා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ච විවාද මූලානි ඉදවසෝ කෝදේන හෝති උපනාහි යෝසෝ අවසෝ කෝදේන හෝති උපනාහි සෝ සත්තාපි සත්තරිපි අගාරෝ විහෙරති
අප්පතිස්සවෝතීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සංගීති සූත්‍රයේ 7 වෙනි කොටස තියෙනවා අමුතු බණක්. මේ අමුතු බණ ගැන හොයලා බලන්න තමයි මම මේ මාතෘකාව ගත්තේ. විවාද මූල කියන වචනයත් තමයි පාවිච්චි කරන්නේ. විවාදයට මුල් වෙනද? එහෙම නැත්නම් දුකට මුල් වෙනද කියන එකත් හොයලා බලන්න වටිනවා. මේක භික්ෂුන් වහන්සේලා සඳහා පමණක් කියලා ගන්න නැතුව ඉන්න ඕන. මොකද භික්ඛුනා කියලා තියෙන එකේ තේරුම කවුරු හරි එතන හිටපු කෙනෙකුට කියන්න ඇත්තේ. නමුත් කෙලෙස් වලින් ඇති වෙන දුක ඇති වෙන්නේ ඕන කෙනෙකුටනේ. ඒ නිසා අපි වචනේ පාවිච්චි කරන්නේ නැතුව එවත්නි යමෙක් කිපෙන සුළුද වෛර බැඳ ගන්නා සුළුද කෝදනෝ හෝති උපනාහි. කිපෙන සුළු නම් වෛර බැඳ ගන්නා සුළු නම් හෙතෙම සත්තරිපි අගාරවෝ විහරති අප්පතිස්සවෝ. අන්න ඒකයි වැදගත් කාරණාව. ඔහු ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරව නැති කෙනෙක්, යටත් පහත් නැති කෙනෙක් කියලා කියනවා. එතකොට තව තේරෙන භාෂාවෙන් කිව්වොත් යම් කිසි පුද්ගලයෙක් කේන්ති අරගෙන වෛර ගන්නවා නම් ඒ පුද්ගලයා බුදුහාමුදුරන්ට ගරු කරන්නේ නැති, බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම් වලට ගරු කරන්නේ නැති කෙනෙක් කියලා කියනවා. යටහත් පහත් කෙනකේ තේරුම මේ නීති රීති පිළිපදිනවා කියන එකනේ. තව තියෙනවා ධම්මේපි අගාරෝ විහෙරති අප්පතිස්සෝ. ඔහු ධර්මයටත් ගරු කරන්නේ, ධර්මයට යටහත් පහත් ගති පැවතුම් ඇත්තෙත් නැහැ. සංඝයාට ගෞරව කරන්නෙත් නැහැ, යටහත් පහත් ගතියකුත් නැහැ. 6යි සික්ඛාය පින පරිපූර්ණකාරී හෝති. ශික්ෂාව සම්පූර්ණ කරන්නෙත් නැහැ. මොකද මේ කියන්නේ? යම් කිසි පුද්ගලයෙක් තරහ ඇවිදින් ඊට පස්සේ වෛර බැඳ ගන්නවා නම් ඒ මනුස්සයා බුදුන්ටයි දහම්ටයි සංඝයාටයි ගෞරව කරන්නේ නැති, ශික්ෂා පරිපූර්ණ කරන්නේ නැති කෙනෙක්ලු. ඉතින් ඔය අපේ රටේ ඉන්නේ ඕන තරම් මේ පාර යනකොටත් චෛත්‍යයට එහෙම බෝධියට වැඳලා යන අය, බස් එකක් යනකොටත් නැගිටින අය, නැත්තම් බුදුන්ට ගෞරව කරලා වැඳලා එන අය ඕන තරම් ඔය පොයට එහෙම ගිහින් එච්චර දිවයින පුරා තිබෙනා වූ පූජනීය ස්ථාන වලට යන්න ඕනෙත් නැහැ. වේදම් කරගෙන දමදිව යන්න ඕනෙත් නැහැ.
කිපෙන්නේ නැත්නම් වෛර බැඳ ගන්න නැත්නම් ඒ බුදුන්ට කරන ගෞරවයක්, ධර්මයට සංඝයාට කරන ගෞරවයක්, ශික්ෂා සම්පූර්ණ වෙන විදිහක්. ලේසි නේ ඉතින්. ඒකයි මම මේ ගත්තේ මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. මේකට කොළපාට ඉරක් ගහලා තියෙන අද ඊයේ නෙමෙයි, නමුත් ඒක කියලා නෑ එච්චර මම. මොකද්ද මේ කතාව? බුදුන්ට ගෞරව කරනවා කියලා කියන්නේ පිළිමයක් ඉස්සරහා වැඳ වැටෙන එකද? නැත්නම් ඉතින් බුදුන් වහන්සේ නැති නිසා ගිහිල්ලා වැඳලා ඉන්න විදිහක් නැහැ, වෙන විදිහක් නැහැ නේද ගෞරව කරන්න. එහෙනම් ඉතින් චෛත්‍ය හෝ බෝධිය හෝ ප්‍රතිමා වහන්සේ හෝ තමයි බුදුන් වහන්සේ සංකේතවත් කරන සංකේත වස්තු තියෙන්නේ. නැති ඒවට අලුත් වැඩියා කරලා හුණු ගාලා වෙසක් පොසොන් නැසලනකින් නැත්තම් පොයේ දවස් 12ට නැත්තම් 24ට වැඳලා එනවා. එවිදින් ගෙදර මේ ගෝරි අල්ලනවා. අසල්වාසීන් සමග වාද විවාද කරගන්නවා. මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් එහෙම කරනවා නම් මේ කතාවට අනුව බුදුන්ට ගෞරව කරනවාද? අන්න එහෙමයි අපි ඒක බලන්න වෙන්නේ. දැන් මට තේරෙන ආකාරයට අපි ඕන කෙනෙකුට ක්‍රෝධ නොකිරීමෙන්, වෛර බැඳ නොගැනීමෙන් බුදුන්ටයි ධර්මයටයි සංඝයාටයි ගෞරව කරලා ශික්ෂාපද සම්පූර්ණ කරගන්නත් පුළුවන්. මේක මේ බුදුන්ගේ වචනයක් සරියුත් හාමුදුරුවෝ තමයි මේ සූත්‍රයට එකතු කරන්නේ. දැන් ඉතින් ඇයි මම මේක ගත්තේ කියලා සමහරවිට කල්පනා කරයි කවුරු හරි. බුදුන්ට කියන පදයට බෝධිය හරි පිළිමය හරි චෛත්‍ය හරි සිරුර හරි අරන් හරියන්නේ නැහැ. සංයුත්ත නිකායේ පෙරලා බැලුවොත් එහෙම සම්බුද්ධ සහ සම්බුද්ධත්ව සූත්‍රවල තියෙනවා සලායතන වර්ගයේ සහ කන්දක වර්ගයේ බුදුන් පිළිබඳ විවරණයක්. අන්න එහෙම අපි මේ බුදුන් හොයන්න යන්න ඕනේ. එතකොට බුදුන්ට ගෞරවය මොකද්ද, බුදුන්ට අගෞරවය මොකද්ද කියලා හොයාගත්ත හැකි. මේ වචන වලින් මේක හොයන්න බෑ. පැහැදිලි කරනවා දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මේ ලෝකේ මම ආස්වාදයේ ආදීනව දැක නිස්සරණයටපත් නොවන තාක්කල් මම බුද්ධත්වයේ ලෝකෙට ප්‍රකට කළේ නැහැ, බුදුන් කියලා කීවේ නැහැ. ඔය එකක්. නේවතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ දෙවියන් සහිත බඹුන් සහිත ලෝකේ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මගේය, මම මගේ ආත්මයක වශයෙන් දකින තාක්කල් මම ලෝකෙට බුදුන් කීවේ නැහැ. දැන් බුදුන් කවුද? ගඩොල්ද මැටිද රත්තරන්ද රිදීද පිත්තලද දහයියද බෝධියද චෛත්‍යද? රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් යමෙක් නැත්නම් උන්වහන්සේ මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් ගන්නවා කියන එකේ තේරුම බුද්ධත්වයට පෙර පංචස්කන්ධයේ ආත්මය තුල හිටියා කියන එක. පංචස්කන්ධයේ ආත්මයට බුදුන් නෙවෙයි. එනම් පංචස්කන්ධයේ අනාත්මය තමයි බුදුන් කියලා කියන්නේ. හරි. දැන් බුදුන් වහන්සේ විතරක් නෙමෙයි අනිකුත් සියලු දෙනාමත් ලෝක ජීවත් වෙනකොට මවක් පියෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් කටයුතු කළාට පරිහරණය කරන්නේ ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකයට තමයි රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ගන්නෙ. නැත්තම් ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව කොර එකයි ගන්නෙ. දැන් එහෙම ගත්තාම මොකද වෙන්නේ?
පෘථග්ජන පුද්ගලයෙක් එහෙම ගත්තාම ඒකට ඒතන් මම ඒතුහං අස්මින් ඒසෝ මේ අත්ත. ඒ මම මගේ ආත්ම සංකල්පයෙන් බැඳෙනවා. පංචස්කන්ධය ආත්මය වෙනවා. දැන් යම් කිසි පුද්ගලයෙක් ක්‍රෝධය ගත්තොත් ඒක වෛර බැඳ ගන්න සුළු බවට පත් වෙන්නේ කුමක් නිසාද? පංචස්කන්ධය නෙමෙයි පංචස්පාදානස්කන්ධය නිසා. දැන් ඒ ස්කන්ධ පංචකයේ තියෙන්නේ මොකද්ද? ව්‍යාපාද සහ විහිංසා විතරකය. දැන් මේ පෙන්නන්නේ මොකද්ද? යමෙක් පංචස්කන්ධේ ව්‍යාපාද හෝ විහිංසා විතරකය ආපුවාම බුදුන්ට කරු කරන්නේ නැහැ කියන එක නේද? එතකොට මොකක්ද ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ? බුදුන් වහන්සේ බුදුන් කියන පදයට ලෝභ දේශ මොහ ඡය කියන අර්ථයක් දක්වනවා. අක්‍රෝධ කියන තැනක් පදවනවා. එතකොට ඕනෑම ස්කන්ධ පංචකයක් අනාත්මයේදී මේ කෝධ ස්වභාවයක් ගන්න බෑ. එහෙනම් උපනාහ කරන්නත් බෑ. දැන් බලන්න ඒක ධම්මං භික්ඛවේ පජහත අහං පටිභෝගෝ අනාගාමීතාය කියන පදේ අරගෙන මහණෙනි එකම ධර්මයක් අතහරින්න මම ඔට අනාගාමී වෙනවට පොරොන්දු වෙනවා. දැන් මේකේ කතමේක ධම්මෝ දෝසෝ නැත්තම් තරහව. තරහව අතහැරියොත් තරහෙන් මිදුනොත් බුදුන් වෙත යන්න පුළුවන්. මොකක්ද මේ පෙන්නන්නේ? ඒකයි තේරුම් ගන්න ඕන. එතකොට වර්තමාන සමාජයට මේ දහම් පද යොදලා බලපුවාම අර කොතරම් බැඳුම් පිදුම් කළත් ඔවුන් අම්මට තාත්තට සහෝදරින්ට ඥාතිහිත මිත්‍රාදීන්ට හැමෝටම වෛර කරනවා නම් ක්‍රෝධ කරනවා නම් එකට එක කරනවා නම් උපනාහේ නැත්තම් පරිගැනීම් කරනවා නම් ඔවුන් බුදුන්ට ගෞරව කරන්නේ නැති අයනේ. ඒ නිසා බුදුන්ට ගෞරව කරන්න ලේසි විදිහක් මේ මම හොයන්න හදන්නේ. ක්‍රෝධ නොකිරීමෙන්ම උපනාහ නොකිරීමෙන්ම බුදුන්ට ගෞරව කරන්න පුළුවන්. කිරීම කොහොමද නොකිරීම කොහොමද? ඒක ඊළඟට තියෙන මම ක්‍රෝධ කරන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. මම වෛර බැඳගන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒක ප්‍රතිපත්තියක් නෙමෙයි පෘථග්ජනයාගේ. පෘථග්ජනයාට දැන් මම මේක කරන්නේ නැහැ කිව්වට ඒ මොහොතේ තියෙන හැඟීම නැති වුණාට ආවෙලාවට එයා නෙමෙයි එතන ඉන්නේ. යම්කේ ප්‍රතිපත්තියක් වශයෙන් ගත්තට ඊට පස්සේ ඒක වෙනස් වෙලා ගියාම ඊළඟ හිතුවිල්ල උපදිනකොට එතන ඉන්නේ එයා නෙමෙයි. එයාට මතක නෑ අර කියපු එක. ඊට පස්සේ ඒ හැඟීම විසින් ක්‍රියාත්මක කරනවා. අන්න එහෙම මිනිසාගේ ජීවිතය දුකටපත් කරන්නා වූ මිනිසාගේ ජීවිතය බුදුන්ගෙන් ඈතට ගෙනියන්නා වූ බුදුන්ගෙන් කියන්නේ පිළිවෙන් හරි ශරීරයෙන් නෙවෙයි මේ අවබෝධයටපත් සංසුන් තැනින් ඉවතට ගෙනියන්නා වූ ධර්මතාවල අතර බරපතලම කාරණාව කෝධය සහ උපනාහය. එතකොට එන්න මොකද වෙන්නේ? ඒක බලවත් වෙලා සංසාරයට වැටිලා ඒකට අදාළ දුගතිගාමීට යනවා. එතකොට ඒ මොකක් නිසාද? ඒ එන හැඟීමට එකතු වෙන නිසා සහ ඒ එකතු වීම තුළ මගේ සහ මගේ සහ මගේ ආත්ම කියන වචනෙන් නොකියවට සංකල්පය තියෙන නිසා. දැන් පංචස්කන්ධයේ අනාත්ම වශයෙන් දකින්නා බුදුන්ට ගෞරව නොකරයි මේ කියන්නේ. පංචස්කන්ධයේ ආත්ම වශයෙන් දකින්නා බුදුන්ට ගෞරව නොකරයි. ඔහු ගෞරව කරන්නේ කොහාටද? සසරට. ඒ උපනාහ කියන්නේ පස්සේ ගන්න උපදින බැඳ ගන්නවා, වෛර බැඳ ගන්නවානේ. එතකොට ඒවට නැවත උපදිනවානේ. එනිසා හොඳ දහම් පදයක් මේ තියෙන්නේ. මෙතරම් විශාල කර්තව්‍යයක් කරන්න ඕන නැහැ බැලුවම. ඔක කරාට කමක් නැහැ. අනිකුත් චාරිත්‍ර වාරිත්‍ර සහ ආගමික දේවල් සංරක්ෂණය ආදී හැම දෙයක්ම. නමුත් මේ මොකවත් නොකලත් ඒක ධම්මං භික්ඛවේ පජහත තේරෙනවා නම් ඒකෙන්ම බුදුන්ට ගෞරව කරන්න පුළුවන්.
එතකොට එතන තව වචනයක් තියෙනවානේ. ශික්ෂාගරු නෑ. අපතිස්සවෝ මනාව පිහිටන්නේ. එනම් අපට ළමා කාලේ පහවුණන් පස්සේ ජීවත් වෙනකොට මේ අදහස හිතට එනවා නම් ඒ අදහසට එකතු වීම බුදුන් මැරීමක් මන් දකින්නේ. දේවදත්තත් කරේ ඕක තමයි. ගල් පෙරල්ලා බුදුන් මරන්න හැදුවන්නේ. පංචස්කන්ධ ධර්මතාවයේ පංච උපාදානස්කන්ධය බවට පත් කරගත්තාම බුදුන් මරන්න උත්සාහ දරනවා. බුදුන්ට ගෞරවයක් නැහැ. අන්න දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් බොහොම හොඳ ධර්මතාවපදයක්. පාසලේදී යාළුවන් සමග, ක්‍රීඩාවේදී ප්‍රතිවාදීන් සමග මේ හැම තැනකදීම තමන් සමග එන ප්‍රතිවාදී පිල් සමග ගැටෙන්න, ක්‍රෝධ කරන්න, වෛර වැද ගන්න, පස්සේ දවසට මගරකදලා ගහන්න පාවිච්චි යනවා නම් ඒගොල්ලෝ බුදුන්ට ගෞරව කරන්නේ නැති අය. ඒ වැඩේ නොකිරීමෙන්ම බුදුන්ට ගෞරව කරන මනාව පිහිටන අය බවට පත් වෙන්න පුළුවන්. හැබැයි කිරීම කියන කාරණාවට මේ උරුරුවන නැහැ. ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවනි. නොකිරීමට නම් අනිවාර්යයෙන්ම බුද්ධ අවවාදය කරන ක්‍රමය ඉගෙන ගන්න වෙනවා. දැන් තව පදයකට යනවා අපි. ධර්මයටත් ගරු කරන්නේ නැතිලු. එතකොට බණපොත් මුද්‍රණය කළාට හැදුවට හරි බෙදා හැරියට හරි ඔහු කේන් තියෙනවා නම් ධර්මයට ගරු කරන්නේ නැහනේ. ඒක කොහොමද ගලපගන්නේ අපි? මොකක්ද ධර්මය කියන්නේ? ඔබට විවිධ උත්තර තියෙන්න පුළුවන් ධර්මයට. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය පව් කරන්නේ නැති එක, පාලි සූත්‍ර දේශනාවක්. එහෙම එක එක්කෙනාට ධර්මයේ කියන අර්ථය හොඳ දෙය. ඉදම්පිදම් මේ රතනම් පනීතං කියලා තියෙන පෙන්නතන පෙරලා බලන්න ගිහින් රතන සූත්‍රයට මෙයද ධර්ම රත්නය සතු උතුම් රත්න භාවයක්. ඒ ධර්ම රත්නය කිව්වෙ මොකටද බලන්න. කයං විරාගං අමතං පනීතං යදජ්ජ ගා සක්්‍යමුණි සමාහිතෝ. සමාහිත ස්වභාවයට තමයි නතේන ධම්මේ. ඒ ධර්මය හා සමාන ධර්මයක් නැහැ. සමාහිත කියන්නේ සංසුන්ගේ ඔය ක්‍රෝධ මෝහ ආදී වලින් කලබල නොවන සංසුන් ස්වභාවය. යං බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධි මානං තරිකඤ්ඤමාහෝ. ආනන්තරික සමාධිය හා සමාධියක් වෙර නැහැ. නතේන ධම්මේන සමච්චකින්ති. ඒ ආනන්තරික සමාධියට ධර්මය කියනවා. දැන් මේ සංසුන් බවට ගෞරව කිරීම නේද මේ ධර්මය කියන්නේ. ක්‍රෝධය කියන්නේ සංසුන් බවද නොසන්සුන්කමනේ. ඒකනේ අක්කෝදේන කියලා පෙන්නන්නේ. ක්‍රෝධය ජය ගන්නට නම් කෝධ නොකරන්න ඕනයි කියලා. එහෙනම් තෙරුවන්ට ගෞරව කරන්න ලොකු දේවල් කරන්න ඕන නැහැ බැලුවාම. ක්‍රෝධ කරන්නේ නැතුව, උපනාහ කරන්නේ නැතුව ඉඳීමෙන්ම තෙරුවන් සරණ කරගන්නත් පුළුවන්, තෙරුවන්ට ගෞරව කරන්නත් පුළුවන් කියලා මට හිතෙන්නේ. එනිසා අපි මේ ධර්ම කියන පදය සමාජයේ යොදාගත්තට හොඳ දෙයට, පොතපතට, සාධාරණත්වයට ඊට වඩා එහාට ඇයි ආගතං ඉමං සද්ධම්මන්ති කියලා පෙන්වන්නේ. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. දැන් පව්පින් ධාන වඩන්නා කර්මයට පැමිණී කර්මය තුළින් සංසාරය ඇවිදිනවා. සම්මාදිට්ඨිය සද්ධර්මයට පැමිණි පුද්ගලයා සෝවාන් ආදී මාර්ගඵලයෙන් නිවන් සුව ලබනවා. නිවන් සුවයට පැමිණීම නේද සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ. එතකොට සද්ධර්මයට ගරු කරනවා කියන එකේ තේරුම මොකද්ද? අර ක්‍රෝධය පාවිච්චි කරොත් සද්ධර්මයට ගරු කරන්නේ නැහැ. පාවිච්චි නොකරොත් ඒක සද්ධර්මයට ගරු කරනවා. සද්ධර්මයට යාන ගමන මාර්ගයට හික්මෙනවා.
අනෙම මේක ඉතාල් සුන්දර ගැඹුරු අර්ථයක් තියෙන නිසා තමයි මම ඔය ගත්තේ. තනි වචනකින් කියන්න හදනේ තව ඕන කාරණා වලින් ගත්ත හැකි අපිට එහෙමනම්. අපි අදට මේ කාරණේ විතරක් කරමු. තවත් ඒ වගේ ක්ලේශ ධර්මයක් ගත්තත් මේ ක්ලේශ ධර්මයෙන් යුක්ත වෙන පුද්ගලයා ක්ලේශ ධර්මයේ මමත්වයෙන් ගැනීම තුළ බුදුන්ට සහ ධර්මයට සහ සංඝයාට ගෞරව කරන්න නැති කෙනෙක් වෙනවා. එහෙමනම් ඒ දේවල් තියාගෙන කොතරම් බැඳුම් පිදුම් කළත් ආපහු ගිහින් පලි ගන්න ස්වභාවය නම් එහෙනම් ඒ පුද්ගලයා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ නැති කෙනෙක්. අර බුදුන් කියලා හදාගත්ත මොනවට හරි වැඳ වැඳ ඉන්නවා මේ මොහොතේ. නමුත් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න මේ පෙන්වන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීමේදී බුදුනුත් ධර්මයත් එක තැනකට එනවා. බුදුන් ශරීරය හෝ පුද්ගලයානව පංචස්කන්ධයේ අනාත්මය. ධර්මය මේ ඉදම්පිදම් මේ රතනම් පනීතම් මේ ධර්මයට පැමිණුණාම ධර්මයේ එයා ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ සරණ කොට ජීවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 80 දක්වා ජීවත් වුණේ ධර්මයේ සරණ කොටගෙන. අනිත් අය ධර්මයේ සරණයි. ධර්මයේ සරණ කොට ජීවත් වෙනකොට අර බාහිර කාරණා නිසා වදින්නේ නැහැ, රිදෙන්නේ නැහැ. එතකොට ධර්මයට පැමිණෙන්නට ක්‍රෝධ කරලා උපනාහි කරලා බෑ. අන්න ක්‍රෝධ කරන්න ගියොත් උපනාහ කරන්න ගියොත් ධර්මයෙන් ඈතට යනවා. ඒක තමයි බුදුන්ට ගෞරව කරන්නේ නැහැ කියලා කියන්නේ. තව ටිකක් එහාට යන්න ඕන. සංඝෝපි අගාරෝ විහෙරති අප්පතිස්සෝව. එහෙමත් කියනවානේ. සංඝ ගෞරවයක් සංඝ යටහත් පහත් පැවතුමක් නැතිලු ක්‍රෝධ කරනවා නම් උපනාහි කරනවා නම්. මොකක්ද ඒ කියන්නේ? හාමුදුරන්ට ගෞරව කරන්නේ ශික්ෂාපද පිළිපදින්නේ නැහැ කියන එකද? නෑ. ඒ තමයි අපි මේ පොත් පෙරලා හොයන්න ඕන මේවට දීලා තිබෙනා වූ පරමාර්ථ අර්ථයන්. සම්මතාර්ථයන් නෙවෙයි. සම්මතාර්ථයන් බුදුන් කියනවා ශරීරයට, බුදුන් කියනවා පිළිමවලට. සම්මතාර්ථයන් ධර්මයේ කියනවා හොඳ දෙයට, ධර්මයේ තියෙන පොත්පත් වලට ධර්ම ග්‍රන්ථ කියලා කියනවා. සංඝයා කියනවා ස්වාමින් වහන්සේලාට. සිවුරු පොරවගත්ත බැවින්. නමුත් චත්තාරෝ මේ වික්කවේ පුද්ගලා සංඝං සෝබෙන්ති. ඒ සම්බුදු සසුන තුළ ඉන්න ආ වූ පුද්ගලයෝ 4 දෙනෙක් සංඝයාව හොබවනවා, නියෝජනය කරනවා, බබලනවා, ආලෝකමත් කරනවා. ඒක ගන්න වෙනවා භික්ඛු සංඝයා, භික්ඛුණී සංඝයා, උපාසක සංඝයා, උපාසිකා සංඝයා කියලා. මොකද මේ පුද්ගලයෝ 4 දෙනා භික්ඛු භික්ඛවේ, භික්ඛුණී භික්ඛවේ, උපාසකෝ භික්ඛවේ, උපාසිකා භික්ඛවේ. සංඝ පදයට සිවුර පරවාගත් පුද්ගලයා ඉක්මවා ගිය මේ 4 දෙනා තුළම පවතිනා වූ මොකක් හරි සංයමයකටයි මේ සංඝ කියලා කියන්නේ. ඒ සංඝ භාවයේ සමභාවය කොහොමද එන්නේ? මේ බුදුරු දේශනා කළ වදාළා වූ ත්‍රිලක්ෂණ වැනි දහම් කරුණු වල, චතුස්සත්ත්‍ය වැනි දහම් කරුණු වල, පටිච්චසමුප්පාද නිරෝධක වැනි දහම් කරුණු වල ඔක්කොගේම නෙමෙයි එකක. හරි දෙකක හරි. මනා වැටහීමකින් යුක්තව අවබෝධයෙන් යුක්ත අන්නාට පැහැදිලි කරන්න පුළුවන් නම් ඒකේ හැකියාවට කියනවා ව්‍යක්ත භාවය කියලා. එහිතු වෙන්නා වූ පෘතුල අවබෝධයට කියනවා විසරද භාවය කියලා. ඒ අනුව සික්වෙන ස්වභාවයට කියනවා විනීත භාවය කියලා. ඒ වගේ මේ පිළිබඳ පුළුල් දැනුමට බහුසුත භාවය කියලා කියනවා. ඒ දරණවට ධර්මදර කියනවා. නැවත නැවතත් එයන් මෙහෙ කරනවට ධම්මානුධම්ම පටිපන්න කියනවා. මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ, ඔක්කොටම මේ ටික තියෙන්නේ. දැන් බැලුවහම මේ පෙන්වන්නේ පුද්ගල ගෞරවයක් නෙවෙයි. මේ ස්වභාවයට ගෞරව කිරීම ක්‍රෝධ කිරීමෙන් වැසී යනවා. වෛර කිරීමෙන් වැසී යනවා. ඒක නැති තැන තියෙන්නේ ඉබේ මේ ගෞරවය. තව ටිකක් එහාට යනවා. ශික්ෂා.
සික්ඛාපදං සමාදියාමි අපි කියනවා. පංච සීල, අට සීල, දස සීල. ඒ ශික්ෂාද මේ කියනවා ඇත්තේ? නෑ. පාසල් මට්ටමේදී ඒවට ශික්ෂා කියලා කතා කළාට තව ටිකක් තියෙනවා බුදු සමයේ ග්‍රන්ථවල ත්‍රිශික්ෂා කියලා. ත්‍රිශික්ෂා වලට ගෞරවයක් නැහැ කියලානේ පෙන්නන්නේ. ත්‍රිශික්ෂා පොතේ තියෙන ආකාරයට නම් ප්‍රඥා සීල සමාධි. අපිට සීල සමාධි ප්‍රඥා කියලා පාඩම් වුණාට පිහිටි ආකාරයෙන් ප්‍රඥා සීල සමාධි. ප්‍රඥාවෙන් සීලයට, සීලෙන් සමාධියට යන මගක් ගන්න නැහැ කියන එක තමයි ශික්ෂා ගෞරවයක් නැහැ කියන්නේ. ඉතින් ක්‍රෝධයෙන් මත්වෙච්ච පුද්ගලයා ප්‍රඥාවෙන් සීලයට, සීලෙන් සමාධියට යන්නේ නැහනේ. ඔහු ක්‍රෝධයෙන් අපායට යන්නේ. දැන් ඔහු බුද්ධ ධම්ම සංඝ සහ ශික්ෂා ගෞරවය නැති කරගෙන අපායට යනවා. අනෙහෙම අපට මේවා පිළිබඳව මේ සප්ත විතර්කය විතර්ක විවාද මූල විවාදයට, කලබලයට, දුකට පත්වීමට, ගැටුම් ඇතිවීමට මුළු වෙන්නා වූ හත් විවාද මූල. දැන් සමාජයට දාලා බලන්න. බිරිඳ සමග දබර වීමේදී, සහෝදරයන් සමග දබර වීමේදී, අසල්වාසීන් සමග දබර වීමේදී, තවත් යම් තැනක ක්‍රෝධය මුල් කොටගත් පහරදීම් ඇති කර ගැනීමේදී ඒ බුදුන් මරනවා. බුදුන්ට ගෞරවයක් නැහැ. බුදුන් මරා බුදු වෙමි කියන දේවදත්ත සංකල්පයේ තියෙනෙත් ඕකම තමයි. හැබැයි බුදුන් මරන්න බෑ. බුදුන් මරන්න දරන උත්සාහයට දේවදත්තට විපාක හම්බ වුණා. බුදුන් මරුන්නේ නැහනේ. ඒ නිසා ඔබ මේ ක්‍රෝධයෙන් කටයුතු කිරීම තුළින් නිවන විනාශ කරන්න හදනවා නම් ඒක කරන්න බෑ කවදාවත්. ඒක විනාශ කරන්න පුළුවන් එකක් හරි ආරම්භ අවසාන තියෙන එකක් හරි නෙමෙයි. හැබැයි ඔබ ක්‍රෝධ කරපුවම ඔබට ඒ වෙනුවට වෙනම විපාක වාරයක් හම්බ වෙනවා. බැලුවම මේ කතාවල තිබෙන්නේ මිනිසාගේ තිබෙන හැඟීම් උත්සන්න වීම තුළින් මිනිසා දුකටපත් වී සත්‍යයෙන් ඈතට යන බව. ඒ කතාව තේරුම් ගත්තකොට යම් පුද්ගලයෙකුට මේක ක්‍රෝධය විතරයි කියලා ඇත්තේ අනිත්තත් හරියයි ඊට පස්සේ හොම. අර පෙන්නන්නේ කෝදං ජහේ අතහැර දාන්න කියන එක. අක්කෝදේන කෝද නොකිරීමෙන්. එතකොට මේ කෝද කියන සංකල්පය සත්‍ය දෙයක්, සැබෑ දෙයක් නෙමෙයි, සත්‍ය වසාගෙන මතුවෙන්නා වූ මිත්‍යා සංකල්පයක්. එය අපි අත්විවරම් බවට පත් කරගන්නවා. ඒ අත්විවරම් මත ඉඳගෙන අපි තීරණ ගන්නවා. එතකොට ඒක බුදුන් මරන්නට දරන උත්සාහයක්. හැබැයි ඒකට විපාකය Tamanට හම්බ වෙනවා. ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක වශයෙන්. ඒ නිසා සමාජයට තේරුම් කරන්න වෙනවා. සිද්ධාර්ථ කුමාරයා, සිද්ධාර්ථ තාපසතුමා, සිද්ධාර්ථ රජතුමා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත රජ ඇඳුම්, තවුස් ඇඳුම්, පැවිදි ඇඳුම් ඇඳගත් ශරීරය. නමුත් ශරීරයේ සිදු වුණා වූ පරිවර්තනයක් වෙනසක් නෙවෙයි මේ වෙසක් පොණු පොහොදා උදෑසන සිද්ධ වුණේ. ඒ පරිවර්තනයේ මුල් කොටගෙන නේද බුද්ධත්වයට පත්වීම, බුද්ධ නම් වූ తত্ত্বය. බුද්ධ කියන පදයට සිංහල තව ගත්ත හැකි අවබෝධයට පත් වූ තැනැත්තා. මොනවද අවබෝධ කරගත්තේ? නිවන් අවබෝධ කරගත්තා. නිවන් අවබෝධයට පත් වූ තැනැත්තා. අන්න එහෙමයි බුද්ධ පදයට අර්ථය ගන්න වෙන්නේ. බුදුන් කියන වචනේ පාවිච්චි කළේ අවබෝධයට පත් වූ තැනැත්තා කියන්නේ. එතකොට එතන නැත්තේ මොනවද දැන්? ලෝභක්කය, දේසක්කය, මෝහක්කය. අන්න දැන් කෝද නැහැනේ. ඒවා සත්‍ය නිත්‍ය ධර්ම නෙමෙයි, Taman හදන වැඩි දියුණු කරන ධර්ම. එකතු වීමෙන් හදන්න වැඩි කරන්න පුළුවන් වගේම
එකතු නොවීමෙන් ඒවා ශූන්‍ය කරන්නත් පුළුවන්. දැන් බුදුන්ට ගෞරව කරන කෙනා බුදුන් පැත්තට යන්න ඕනනේ. එතකොට ප්‍රහාණය කරන මාර්ගය යනවා නම් ඔහු යන්නේ බුදුන් පැත්තට. ඔහු යන්නේ ධර්මයේ පැත්තට. ඔහු යන්නේ සංඝයා පැත්තට. ඔහු යන්නේ ශික්ෂණයේ පැත්තට. අගෞරව කරනවා නම් ඔහු යන්නේ ධර්මයෙන් බුදුන්ගෙන් සංඝයාගෙන් ඈතට. ශික්ෂණයෙන් ඈතට. ඒ ඈතට යන එක මිනිසත් භවෙන් එහා පැත්තට අපාගත වීම ආදී තව බොහෝ පැති වලට ඈතට යන්න පුළුවන්. ඔය කියන්නේ බරපතල අකුසල ධර්මයක් අනිවාර්යෙන් ඒක වෛරය බවට පත් වෙලා සාමාන්‍යයෙන් පෙන්වන්නෙම ලෝභ දේශ මොහ බලවත් වුණ පුද්ගලයා ජීවිතෙන් එහා පැත්තට දුගතිගාමී වෙනවායි කියලා. එහෙනම් අපිට දැන් ටික වැඩියෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. මේ ජීවිතේ ජීවත් වෙන්න ගියාපුවම අපිට ධනයක්, කුලයක්, නිලයක්, බලයක්, රැකියාවක්, ඇදුමක්, පෞරුෂත්වයක් තිබුණාට ඒ සියල්ල යටපත් කර දමින් සංකලේශ ධර්මයන් මතුවෙලා අපිව පිස්සෙක් තිරසනෙක් කරනවා. ක්ලේශ ධර්මයන්. මේ ක්ලේශ ධර්මයන්ට පාදක වුණේ මොකද්ද? ක්ලේශ ධර්මයන් බලවත් වෙන්නේ කොහොමද? ශීල ධර්මයන් ගෙන් අපි මිදෙන්නේ කොහොමද? බුදුන් වෙත යන්න ඒ පමණයි දැනගන්න ඕන. බුදුන්ට ගෞරව කරන්න. අන්න එතකොට මං හිතන්නේ සීල සමාධි ප්‍රඥා ගරු කරනවා වෙනුවට ප්‍රඥා සීල සමාධි ගරු කරන තැනටත් යයි. සික්ඛා ගෞරවය කියන්නේ ඒකනේ. දැන් සීල කියලා ගන්නකො ඔබ දන්න පංච සීල උපසම්පදා සීල දක්වා සීල. ඒක පංචස්කන්ධයේ මුල් කොටගත්ත සීලයක් නෙවෙයි. සමාධි කියලා ගන්නකො කර්මස්ථානයක් කර්මයක් කරලා සමාධියක ඉන්නවා. මේක ලෞකික සමාධියක් කෙලෙස් යටපත් කිරීමෙන්. එච්චරයි කරන්න පුළුවන්. ප්‍රඥා වැඩෙන්නේ නැහැ එකෙන්. අනම් ප්‍රඥා අනාගත බුදුහාමනන්ගේ ශාසනයේ. ඔය සීල සමාධි ප්‍රඥා සිල් රැකලා බෞද්ධ නොවන භාවනා වලින් සමාධි වඩලා අනාගතේ ප්‍රඥා ලබන්න තියෙන පාරක් වශයෙන් තමයි. මොකද ඔක කියනවා ලියනවා යරුණාම කරපු කෙනෙක් නැහැ. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ප්‍රතිපදාව ලියනකොට දරුවන්ට උගන්වන පාරේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා වාචා කම්මන්තා ජීව සීල වායාම සති සමාධි සමාධි බලන්න පිහිටි ආකාරයෙන්ම ප්‍රඥා සීල සමාධි කියනේද කියලා. අන්න දැන් බුදුන්ට ගරු කරන්ට සම්මා දිට්ඨි ප්‍රඥාව වෙන්න වෙනවා. සම්මා දිට්ඨි ප්‍රඥාව විග්‍රහ කරන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති තී භික්ඛවේ සම්මා දිට්ඨි. ඒ කියන්නේ ඒකට චතුස්සත්‍ය සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒකේ දුක දන්නවා. එතකොට හේතුව දන්නවා. දන්නවනම් නැති උතන සහ මාර්ගය යනවා යනවා බුදුන් මරන්න හදන්නේ. බුදුන්ට ආරව කරන්නේ. අන්න දුක හේතුව දන්නේ නැති පුද්ගලයා පංච උපාදානස්කන්ධය තුල ඉන් මිදෙන්න ඕනකමක් මාර්ගය ගන්නෙ නැහැ. දුක හේතුව දන්න පුද්ගලයා නැති උතනට යන්න මාර්ගය ගන්නවා. අර මාර්ගය ගන්න නැති පුද්ගලයා ක්‍රෝධය මම කොට අරගෙන මගේ කොට අරගෙන මගේ ආත්ම කොට අරගෙන ක්‍රෝධය නිදන් කරනවා. උපදී නිදානා පබන්ති දුක්ඛ ක්‍රෝධය කියන්නේ උපදියක් උපදී නිදන් කරපුවා දුක් ගෙනත් දෙනවා. එනම් අර ඒක භික්ඛවේ ධම්මං පජහත කියන පදේ ගත්තාම මනුස්සයින්ට මේ අධ්‍යාත්මික සංයමයට යන්න සෑමදේ සමග බැඳී පවතිනා වූ එක දහමක් Taman සතුව තිබෙනා වූ බලවත් දෙයක් තේරුම් අරගෙන එයින් මිදෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. අන්න පුතග්ජන සමාජයේ පන්සලුත් යනවා, මලුත් පූජා කරනවා, සිලුත් කරනවා, කඩලපෙන් ගොත් කරනවා. නමුත් මේ අදහස් ආපුහම ඒ වැරදි, එයින් මිදිය යුතුයි, ඒ නොකළ යුතුයි කියන සංකල්පය නැහැ. මගේ හැටි එහෙම තමයි මම ඕක කරලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා. ඒක සාධාරණීකරණය කරන්නේ. ඒක බුදුන් මරණ වැඩක් කියලා පිළිගන්නේ නැහැ. දැන් මේ විදිහට බැලුවාම ලෝකෙ මේ බුදුදහම තුලත් බුදුදහම පිටස්තරවත් ඉන්නේ බුදුන් මරණ අයනේ. බුදුන්ට එරෙහි වෙන අයනේ. බුදුන්ට එරෙහි වුණාම බුදුරජාණන් වහන්සේ ඔබට දඬුවම් දෙන්නේ නැහැ. නමුත්
ඒක කර්ම විපාකයක් වශයෙන් අනිවාර්යෙන් විපාක හම්බ වෙනවා. ඒක තමයි දඬුවම. මොකද බුදුන් වෙත යන්න බැරුව සසර වෙත යන්න වෙනවා. කර්ම රැස් කළොත් බුදුන් වෙත යන්න බෑ, සසර වෙත යන්න වෙනවා. කාප කර්ම, පාප කර්මයට, පුණ්‍ය කර්මයට, ධාන කර්මයට අනුව. එතකොට බුදුන් හම් වෙන්නේ නැහැ නේ ආයේ. එතකොට දඬුවම. එතකොට මේ මාර්ගයෙන් ගිහින් බුදුන් වෙත යන්න බෑ. බුදුන් වෙත යන්න උපාදානයේ වීමෙන් වෙනට උපාදානයේ නොවීමේ පාරක් තෝරගන්න වෙනවා. කිරීමෙන් නොසංසිඳනයක නිසා දැන් අපි ප්‍රචාරයක් ගෙනියමු. නිවසේ නම් දරුවන්ට, දහම් පාසලේ නම් දරුවන්ට, පාසලේ නම් දරුවන්ට බුදුන්ට ගෞරව කරන්න පුළුවන්, යටත් වෙන්න පුළුවන් විදිහක් තියෙනවා. මහාන වෙන්න ඕනෙත් නැහැ. පන්සල ගියාට කමක් නැහැ, නොගියත් කමක් නැහැ. එදිනදා ජීවිතයේදී ක්‍රෝධය ආවිට ක්‍රෝධ නොකිරීමෙන් බුදුන්ට ගෞරව කරන්න පුළුවන්. ක්‍රෝධය ආවිට ක්‍රෝධ කිරීමෙන් බුදුන්ට ගෞරව කරනවා. එතකොට දරුවෝ හොයාවි කොහොමද මේ ක්‍රෝධ නොකර ඉන්නේ කියලා. ඒක හරි අමාරු වැඩක් හැබැයි. කරන්න හරි ලේසියි. මොකද ආපු ගමන් ඒකට එකතු වෙච්ච වර දහස්වර වැඩි දියුණු කරලා නිසා ක්ෂණයෙන් එකතු වෙලා වැඩේ කරන්න පුළුවන්. නොකිරීම කරන්න පුළුවන් වෙන්නේ ආරි මාර්ගයේ ප්‍රවිෂ්ඨ වුණ අයට පමණයි. ඒක ෂයනේ, ෂය වෙන්න ඕනේ. වැඩි දියුණු එක නෙමෙයි ෂය. අන්න මේ ක්‍රෝධ නොකිරීමෙන් බුදුන්ට ගෞරව කරන්න පුළුවන් පදේ තේරුම් ගත්තන් පස්සේ එහෙමනම් අපට හොඳ බෞද්ධ පිරිසක් හදන්න පුළුවන්. එයි ඒ ක්‍රෝධ කිරීමෙන් හටගන්නා වූ අවුල් වියුල් එකක්වත් හටගන්නේ නැහැ නේ නොකරන්නවත් තාම. ඒවා එතකොට සංසිඳවන්න වෙනවා. මට උප්පදි කියන්නේ ඒකනේ. මට දුක් ගෙනත් දෙන හේතු, දුකට හේතු. නිදන් කරනවා අපි ළමා කාලේ ඉඳලා. ඒ නිසා පබවන්ති දුක් හට ගන්නවා. මේ නිදන් කරව නිසා නෙන්නේ. මේ නිදානේ ගහරලා අයින් කරන්න ඕනේ. එතකොට නැති වෙනවා. එහෙම මිනිසා සඳහා මිනිස්කම තවදුරටත් මුවාත් කරන, මිනිස්කම තවදුරටත් රඳා පවත්වන, මිනිසා නොමිනිසෙක් කරන දුර්වල මේ දුෂ්ට ගති ලක්ෂණ ටික සිතින් ඉවත් කිරීම තමයි බුදු සමය ආගමික ජීවිතය. මේ ලෝභ දේශ මොහ ටික තියාගෙන අපි ඊට පස්සේ ආගමික ජීවිතයක් හදාගන්න, වන්දින පුදන වන්දනාමන්න ගොඩනගන අරවා මේවා කරන පින්කම් කියලා. පේනවද? අදාළ ශේස්ත්‍රයට ගිහින් නැහැ කියලා, ආර්ය ශේස්ත්‍රයට ගිහින් නැහැ කියලා, අනාර්ය ශේස්ත්‍රය දොර කියන එක. දැන් අපිට එහෙමනම් පොයට පන්සල් ගිහින් දන ගහන්නම ඕන නැහැ. බස් රථේ යන කොටයි, පාසලේදී ක්‍රීඩා කරන කොටයි, තවත් ඕනෑම තැනක මේ ක්‍රෝධය ආපුවාම ප්‍රතික්‍රියා දක්වා වෛරයක් බවට පත් කරන්නට පවත්තන් නැතුව අතහැරීමෙන් බුදුන්ට ගෞරව කරන්න පුළුවන්. ඒ බුදුන්ට ගෞරව කිරීම ධර්මයටත් කරන ගෞරවයක්. ඒක සංඝයා කියලා කෙනෙකුට නැතුව තමන්ම සංඝ ගෞරවය ඇති කරගන්න එකක් ඒක. එතකොට ඒක අර ප්‍රඥාවෙන් සීලය. අපි ප්‍රඥානේ කතා කරගෙන හිටියේ. ප්‍රඥාවෙන් පස්සේ තියෙන සීලය තමයි ඔය එන එකට එකතු වෙන්නේ නැතුව අතහැරෙන එක. අරියකාන්ත සීල කියන්නේ සෝවාන් සිරහත් දක්වා කෙලෙස් නැස්න පාරට. එතකොට අර හදාගත්ත කෙලෙස් යට කරගත්ත සමාධිය නෙමෙයි හම්බ වෙන්නේ අර ආනන්තරික සමාධිය. ධර්මයට පැමිණෙනවා. ප්‍රඥා සීල සමාධිය. ඒකවත් තේරුම් ගන්න. සීල පන්සිල්, සමාධි ලෞකික, ප්‍රඥා අනාගත බුද්ධ ශාසනයට. ඒකේ ලෞකික ඒකේ නෑ මේ ප්‍රඥා කියන්නේ. සමාධි නෑ. සීල සමාධි ප්‍රඥා නෑ. ධර්ම ශ්‍රවණයකට ප්‍රඥා ලබා ගත්තාම ආර්ය සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨි ප්‍රඥාව. අරකේ භවගාමි මේකේ දැන් භව නිරෝධං ආන් ක්‍රෝධය අස්කරමින් බුදුන්ට ගෞරව කරන්න පුළුවන්. ප්‍රඥා. නැවත නැවතත් උපදින අපි ගම්මුකෝ මෙතන කතා කළේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේනේ මේ ගන්නෙ. නෑ uppannං.
එකතු වෙනවා නම් බුදුන් මරනවා, එකතු වෙන්නේ නැත්නම් බුදුන් වෙත යනවා, බුදුන්ට ගෞරව කරනවා. දැන් එතකොට එතන සංයමේ නේද, සීලය නේද? දැන් ඒක නැසුනොත් කොහෙද ඉඩ හම්බ වෙන්නේ? මොකද්ද? අර ආයතනයක් වශයෙන් හදාගත්ත පිරිහෙන සමාධියද නැත්නම් ආනන්තරික සමාධියද? ඒ ආනන්තරික සමාධිය හැමෝම බුදුන්ට ගෞරව කිරීම, බුදුන් වෙත යාම නේද? මම සාමාන්‍යයෙන් කියන දෙයක් තියෙනවා. ජීවිත කාලයම කැප කළ යුතු හෝ, පොත් සියල්ල හදාරිය යුතු හෝ, සූත්‍ර සියල්ල දැනගත යුතු හෝ, හිතන්නවත් බැරි ආකාරයේ ප්‍රතිපදාවක් නෙවෙයි මේකේ තියෙන්නේ කියන එක. ඒ තරම් බරපතල ප්‍රතිපදාවක් නෙවෙයි මේකේ තිබෙන්නේ. අයන්නවත් ඉගෙන ගත්තේ නැති අය සඳහාත් අනුගමනීය ප්‍රතිපදාවක් කියන එක. විවාද මූල 7ට එකතු වෙන පුද්ගලයා බුදුන්ට, ධර්මයට, සංඝයාට, ශික්ෂාවට ගෞරව කරන්නේ නැහැ. ගිහිද පැවිදිද, ස්ත්‍රීද පුරුෂද කතාවක් නැහැ. ලොකුද කුඩාද, දරුවද. විවාද මූල 7න් මිදෙනවා නම් කෝදං ජහේ විප්පජහීය මානං අක්කෝ දෙන ජිනේ කෝදං අවේ රේණච සම්මන්ති. තව තියෙනවා යෝච කෝදම් පහන්ත්වාන කෝදනෙයේ යෝත දෝසම් පහස්ත්වාන දෝසනයේ න දුස්සති. යම කිසි පුද්ගලයෙක් ද්වේෂය ප්‍රහාණය කරමින් දෝෂයට පත්වයුතු වෙන දෝෂ නොකරන්නේ නම්, දෝෂනෙයේ දෝෂයට පත්වයුතු වෙන දෝෂ නොකරන්නේ නම්, දෝෂෝපහීයති තම්හා උද බින්දුව තාලපක්ඛය බන්ධනා. තල් ගහෙන් ගෙඩියක් වටෙනවා වගේ ඒක නැතු වෙලා යනවා. එතකොට යන්නේ බුදුන් වෙතනේ. ඒ නිසා බුදුන් වෙත යන්න ලේසි මගක් තියෙනවා. මේ තරම් පාරමිතා සම්පූර්ණ කර කර ලෑස්ති වෙවි අර හත් ගව්වත් තිවියදී නානයන්දුම යන්දා වගේ තව ලෑස්ති වෙනවා. මෛත්‍රී විහාරත් හදලා අනාගත බුදුහාමුදුර වෙනතුරු පිළිගන්න යන්න. ඉතින් මොකද මේකට කියන්න තියෙන්නේ? ඔය එක්තරා තාත්තා කෙනෙක්, වැඩිහිටි තාත්තා කෙනෙක් මේ වැඩක් කරමින් හිටියා. මොකද්ද කාරණයකට උපැස්වල බලන්න ඕනේ නැති කාරණයකදී ඒක පැත්තකට කරලා ඊට පස්සේ බැලුවා. බලපුවම උපැස්ට කතු වෙලක් කියලා ගිහින් බලපුවම උපැස්වල නැහැ, පොත පේන්නේ නැහැ. දැන් උපැස්වල නැහැ කියලා ගත්තේ කවුද කියලා අහනවා. බිරිඳගෙන් අහනවා, දරුවන්ගෙන් අහනවා. ඇයි පේන්නේ නැහනේ? ඇස් දෙකටනේ පේන්න ඕන. බලමු උපැස්වල නළල දාගෙන. මේ කොහොමද පේන්නේ ආයේ? ඔන්න තාත්තේ උපැස්වල නළල කියලා කිව්වම තමයි මතක් වුණායි කියන්නේ. ඒ වගේ ක්‍රෝධ නොකිරීමෙන් බුදුන්ට, ධර්මයට, සංඝයාට, ශික්ෂාවලට ගෞරව කරන්න පුළුවන් එක මේ කොච්චර ඈතද එතකල් ක්‍රෝධ කරනවා කියන එක නේද අර කියන්නේ. එතකොට මම මෙහිදී යමක් කියන්න කැමතියි. මෙය පුංචි මූලයක්. මූලයට පොර දානකොට වැඩෙනවා. නුගෑටේ කියන එක මම දැකලත් නැහැ. ඔය අර ජෑම් කියලා කුරුල්ලෝ කන ගෙඩි జాතියක් තියෙන, ඒකේ තියෙන ඇට වලට වඩා කුඩා බීජයක් නුග බීජය. නගු නුග ගස වනස්පති. ඒ පෘථිවි රසය අරගෙන ඒකට විශාල වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ මේ ක්‍රෝධ බීජය, ලෝභ බීජය කියනවා පුංචි බීජ. නමුත් ඒක භාවිතා කරන්න වනස්පති තරම් විශාල වෙනවා. ඉතින් මේ දුර්වලකම නැති කෙනෙක් නෑ සමාජයේ, පෘථග්ජන සමාජයේ. ඒ වගේ මේක භාවිතා නොකරපු නැති කෙනෙක් නෑ. භාවිතා කිරීම වැරදි කියලා පිළිගන්නේ නෑ සමාජය. භාවිතා කිරීමෙන් තමන්ට සාධාරණයට කරගන්න පුළුවන්. තමන්ට සිදුවන අගතිගාමිත්වයට, වරදට ප්‍රතික්‍රියා දැක්වීම තුළින් සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. ඒක හරි කියන තැනක තමයි ඉන්නේ. දැන් ගොඩාක් ධර්මයේ දැනගන්න ඕන නෑ බලවම. මේ කාරණේ විතරක් එකතු වී උපනාහ බවට පත් වෙන්නේ. එකතු නොතින් මෙයා ඇවිදින් යනවා.
ඇවිදින් යන්න මොකක්ද ඇති වෙන්නේ? කොද නොකිරීම ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට බුදුන්ට ගෞරව කිරීම ආරම්භ වෙනවා. ඒ පිළිමයටත් නෙමෙයි ශරීරයටත් නෙමෙයි ඒ බුදුන් කියන්නේ පංචස්කන්ධය අනාත්මය, ධර්මය කියන්නේ නිවීම, සංඝයා කියන්නේ ශික්ෂණය. ඒ ශික්ෂාව තමයි ඔය අනුගමනය කරන්නේ. ඒ විතර්ක හතම බිඳ වැටෙනවා එතකොට. මේ හත භාවිතා කරොත් අපි සසරට වැටෙනවා. ඒකයි මේකට පෙන්නන්නේ විතර්ක නෙවෙයි විවාද මූල කියන එක. ප්‍රශ්නයකට තුඩු දෙන, ගැටලුවකට මුහුණ දෙන මූල කියන එක තමයි විවාද මූල කියලා තියෙන්නේ. ඔව් ඉතින් ඔය පසුගිය කාලේ ධර්ම දේශනා කරමින් මම ලංකාවේ සිදුවන යම් කතා ටිකක් ඉදිරිපත් කළා. ඒ හැම එකම ගැටලුවකට දුකකට මුල් වන විවාද මූල තමයි තිබුණේ. ඒ නිසා අපිට මේ තරම් විශාල ග්‍රන්ථ සමූහයක් මේකට දැනගන්න ඕන නෑ. මේ දහම් පදයට අනුවගත් කළනම් බුදුන්ට සහ ධර්මයට සහ සංඝයාට සහ ශික්ෂාවට කරු කරන්න. මේකේ තිබෙන්නේ කෝදනෝ හෝති උපනාහීච. නමුත් ඒක බැහැර කරන්නේ කොහොමද කියන එක බුදුන් වහන්සේගේ ධර්මයෙන් උගන්වනවා. අපි යන්න ඕනේ බැහැර කරන පාරේ. ඒකට හංගලා තිබිලා හරියන්නේ නැහැ. එන්න නොදී තිබිලා හරියන්නේත් නැහැ. එන එකේදී එකතු වීමෙන් අනාගතය හදන එක වෙනුවට එන එකට එකතු නොවීමෙන් බැහැර වෙන පාරක් තියෙනවා. මහා විශාල පාලිවත් මොකක්වත් දැනගන්න ඕන නැහැ. ඒක සිහියක් මගින් ඒ தත්ත්වයට එකතු නොවෙන්න දියුණු කරන්න වෙනවා. සිහියක් මගින් දියුණු කරන්න. නොකල යුතුයි කියන අවබෝධය හිතට ලබා දීලා එය බලවත් කරලා නොකිරීම බලවත් කරන්න වෙනවා. මෙන්න මේ ආකාරයට ඉතා සුන්දර දහම් පෙළවල්. දැන් එතකොට ඒක නොකර ඉන්න ඕන කොයි වෙලාවටද? අවදි වූ තැන් පටන් යම් තැනක් තියනවාද ඒකට? පාසල හරි, පන්සල හරි, බස් රථය හරි කියලා නෑ. අවදි වූ තැන් පටන් තමන් ඉන්න ශේස්ත්‍රය තමයි ෆීල්ඩ් එක ශේස්ත්‍රය. ඒකදී තමයි අර කාරණාත් එක්කලා ඔබට මේ කියන හැඟීම චිත්තාභ්‍යන්තරේ තිබිලා ඉන්නේ. මේ නුග ඇටේ දැන් සෑහෙන නුග ගසක්. තව වැඩෙනවා පාවිච්චි කරන්න ගියොත් එහෙනම් පලාතම වැහිලා යනවා. ජීවිතේ වැහිලා යනවා. දැන් අදාළ තමන් කොහේ හිටියත් මේ ශේස්ත්‍රයේ මේ සතා මේ සත්‍ය මේ අයිති නැති එක්කෙනා බුදුන් මරන්න එන එක්කෙනා දේවදත්තගේ ගෝලයා. ඒ දේවදත්තගේ අපි ළඟ ඉන්න ගෝලයා මේ ඉන්නේ. දේවදත්ත කරපු වැඩේ කරන්න හදනවා. අපි බුදුන් වහන්සේ උගන්වපු මඟ පිළි අරගෙන අපායට යන පාර වෙනකොට බුදුන් නැති යන පාර සකස් කරගන්නවා. එතකොට බුදුන්ට ගරු කරන්න පුළුවන්. ටිකක් කල්පනා කරලා බලලා තව ඕනනම් උකට එකතු කරගන්න. ලෝභක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ, නිබ්බානං අර තුනම පෙන්වලා තියෙනෙත් ඒකනේ. අනිත් එක ඒක ධම්මං බික්කවේ පජහත වලිනුත් පෙන්වනවා එකක් අතහැරුවා ඇති කියලා. ඉතින් ඒක ගැන අවධානය යොමු කරලා ඔබට මේක තිබෙනවා නම් ඔබ බලන්නකෝ මේක අතහරින්න පුළුවන්ද කියලා, වැඩේ වෙනවද කියලා. ආයි පොත හරිද, බණ වැරදිද, අරවම මොකක්වත් උන්නේ නැහැ. මේ වැඩේ කරනවා නම් හරිනේ. පෙරම් පුරන්න ඕනේද, වහන වෙන්න ඕනේද, මොකක්වත් ඕන නැහැ. ඒ මහාන වෙලා ඉන්නකොට මේ ඔය ක්‍රෝධය උපදින්නේ ඕන කෙනෙකුට උපදිනවනේ. ඒ බඳු සරල මගක් මේ තුල තිබෙන බව තේරෙන්නේ නැති එක නෙමෙයි ගැටලුව. දැන් අනතුරුව ඉගෙන ගන්න හෝ රැකියාවක් කරන්න හෝ හම්බ කරන්න හෝ දරුවන් බලා ගන්න හෝ මොනම කාරණයක්වත් පිළිබඳව වැටකඩලු නැහැ. බලන්න නිදහස් නැද්ද කියලා. කාරණා නෙමෙයි වැරද්ද. ඒ කාරණා සමග මේ අදහස බලවත් කරන එක. ඒකට අපි බුදුන් වෙත යන්න තියෙන මග අහුරා ගන්නවා, බුදුන්ට ගෞරව කරන්නේ. එහෙම කරලා අපි ක්‍රෝධයෙන් යුක්ත වෙලා බුදු පිළිම 100ක් හැදුවත්, බුදුම 100කට වැන්දත්, දිනපතා වැන්දත් ඒක වෙන වැඩක්. ඒක ආමිස පූජාවෙන් බුදුන් පිළිමරුවම මේ පෙන්වන බුදුන්ට අපි ගෞරව කරන්නේ. අන්න ඒ දර්ශනය ගන්න. ඒ අදාළ තැන්වලදී අපි නොකපී කටයුතු කිරීම තුළින් අපි බුදුන්ටයි, ධර්මයටයි, සංඝයාටයි, ශික්ෂාටයි ගෞරව කරනවා. එහෙනම් අපිට බුදුන් වෙත යන්න හම්බ වෙනවා.
අදාළ කරුණු තේරුම් ගැනීමට ධර්ම ශ්‍රවණය කරන්න. එකතු වෙන එක බොහොම ලේසි. ඒක බණ දැනගන්න ඕනේ නැහැ. නමුත් එකතු නොවෙන්න විශේෂයෙන් මේක දැනගන්න වෙනවා. අනුගාමී ප්‍රතිපදාවකට යන්න වෙනවා. ඒක එදිනදා ජීවිතය අරුණාම වෙනම ජීවිතයක් නෙවෙයි. මේ සඳහා ඔබට ප්‍රඥාස පහළ වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමේ සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ මිනුවන්ගොඩ ගම්පහ පාරේ අංක 138න් 4 දරණ නිවසෙහි පදිංචි ඩිංගිරි බණ්ඩා ජයසූරිය මහතා, නන්දසීලී ජයසූරිය මහත්මිය සහ දූ දරුවන් විසින්. අරමුණු බලමු අපි මොනවද තියෙන්නේ කියලා. 2022 අප්‍රේල් මාස 3 වන එනම් අද දිනට ස්වකීය 71 වන ජන්මදිනය සමරන නන්දසිරි ජයසූරිය මහත්මියටද 2022 අප්‍රේල් මාස 6 වෙනි දිනට තම 78 වන ජන්මදිනය සමරන පන්නල කුරුණෑගල පාරේ අංක 43 දරණ ස්ථානයේ පදිංචි නන්දසීලි ගුණරත්න මහත්මියටද 2022 මාර්තු මාස 21 දින තම උපන්දිනය සැමරු පස්වන උපන්දිනය සැමරු බුත්සර දහම්මෙත් වික්‍රමසිංහ මුණුබුරාටද 2022 මැයි මාස 5 වන දින තම 11 වන උපන්දිනය සමරන වන්දිනය සමරන විදාරා තේනුකී වික්‍රමසිංහ මිනිබිරියටද 2022 මැයි 31 වෙනි දින තම 42 වන උපන්දිනය සමරන බානුකී නිරෝසා ජයසූරිය දියණියටද සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර මේරි සම්පත් වික්‍රමසිංහ හා සුනෙත් ඉන්දික ජයසූරිය යන පුතණුවන්ටද ශාලිකා ගායත්‍රී අබේවංශ දියණියටද විහංගී යහර්තා ජයසූරිය මිනිමිරියටද ගවිඳු යහර්ත ජයසූරිය මුණුබුරාටද නිදුක් නිරෝගී සුවපත් භාවය හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයද ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආච්චියා හෙට්ටිපොළ ගිරාතලානේ පදිංචි රුචිර බණ්ඩාර ජයසූරිය පුතණුවන් හා මදුසා දිල්හානි රත්නායක දියණිය විසින් 2002 මැයි මාසයේදී බලාපොරොත්තු වන කුළුඳුල් දරු සම්පත්ත කිසිදු කරදරයකින් තොරව වාසනාවන්ත නිදුක් නිරෝගී දරු උපතක් බවට පත්වීමට අවශ්‍ය ආශිර්වාදේ නැත්නම් පහසුකම් ධර්ම දානයේ බලෙන් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන ඇත්තේ. වුන් සියලු දෙනා වාසනාවන්ත නිදුක් නිරෝගී දරු උපතක් බවට පත් වේවා. වුන් සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවය හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනිත්වා. පරලෝසපත් දෙමව්පියන් වන ලාලව්ව කැප්පිටිවලානේ පදිංචිව සිටි සයිමන් අප්පුහාමි සේනාධිරි පියාණන් හා මෙරායා පණ්ඩිතරත්න මෑණියන්ටත් හෙට්ටිපුර ගිරාතලානේ පදිංචිව සිටි WJA කපුරුහාමි පියාණන් හා RM කිරිමැණිකා මෑණියන්ටත් පන්නල කුරුණෑගල පාරේ අංක 43 දරණ ස්ථානයේ පදිංචිව සිටි WA ලක්දාසේන වික්‍රමසිංහ පියාණන් හබරකඩ මලවියාකන්ද පටමග අංක 54න් 1 දරණ ස්ථානයේ පදිංචිව සිටි BA සීලවන්ත අබේ වංශ පියාණන් පඬුවස්නුවර බැද්දේගම පදිංචිව සිටි AM ටිකිරිබණ්ඩා පියාණන් හා DM පුංචිමැණිකා මෑණියන්ටත් මේගේ සහෝදර සහෝදරියන් වන අලව්ව කැප්පිටිපලානේ පදිංචිව සිටි සිරිසේන සේනාධිරි, චන්ද්‍රසේකර සේනාධිරි, කල්යාණී සේනාධිරි, ජගත් සේනාධිරි හා යසෝදරා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ටත් කොබේගනේ අලහේනේගම පදිංචිව සිටි WJA රන්මැණිකා මහත්මිය, බටුවන කරලියද්දේ පදිංචිව සිටි WJA ඩිංගිරිමැණිකා ජයසූරිය මහත්මියටත් කුලියාපිටිය දීගල්ලේ පදිංචිව සිටි HM පොඩිමැණිකා හේරත් මහත්මිය ඇතුළු දායකත්ව දැරූ සියලුම දෙනාගේ පවුල්වල සිට මිය පරලොව ගිය පින් බලාපොරොත්තු උපහාරයක් වේවා. පින් බලාපොරොත්තුව සිටිනම් සිටින සියලු නෑහිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන්ව භව ගමන සුවපත් වී මතු දිනා භවයකදී මේ බුදුන්ට අගෞරව කරන ගතියෙන් මිදිලා බුදුන්ට ගෞරව කරන මාර්ගය තුලින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී රටවාසී සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේටත් උතුම් නිර්වාණ සාක්ෂාත් කර ගැනීමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා.
දායකත්ව දරූ සියලු දෙනා විසින් මේ කරගන්නා ලද කුසල කර්මය හුදෙක් ඔවුන්ගේ නිවන උදෙසාම උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ පැතුූ පරිදි උපන්දින සැමරූ සහ සමරලායට සුබ උපන්දිනයක් වේවා. ධර්මස්වනය කරන සහ සුජීවත්වයන හැම දෙනාටම ධර්මාබෝධය තුළ බුදුන්ට කරන අගෞරුවෙන් මිදෙන්ට නුවණැස පෑදේවා. පරලෝසපත්තන්ට එදුනා ඥාතිවන්ට උපහාරයක් වේවා. ඔවුන් අතර පින් කැමති කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගෙන මතු උපදිනා භවයකදී කල්යාණ මිත්‍ර සේවනයේ ජීවිතයේ මුලදී ලබාගෙන සදහම් මඟ වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් එයාටත් ඔබටත් නිවන සැනසෙන මං පෙත්වර වේවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං